ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම තිලිනි නදීෂා රණසිංහ. ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අද තවත් කොවිඩ්-19 ආසාදිතයින් 15ක් සමස්ත ආසාදිතයින් 435ක් දක්වා ඉහළට. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලමේ ඇඳුරු නීතිය මැයි 4 දක්වා දීර්ඝ කෙරේ. එළවලු මාළු සහ සිල්ලර වෙළඳසැල් පවත්වාගෙන යාමට අවසර. බැහැරට යාමට අවසර හැඳුනුම්පත් අංක අනුව. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය ඇමරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ කාණ්ඩවලට සමානයි. ජපුර සරසවියේ පරීක්ෂකයින්ගෙන් ඉතිහාසගත සොයා ගැනීමක්. සුදුවැල්ලේ සුනකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට පළවන වාර්තා සෞඛ්‍ය අංශය ප්‍රතික්ෂේප කරයි. ලෝපුරා කොවිඩ්-19 මරණ ලක්ෂ 2කට ආසන්න වෙයි. රට වසා දමා තිබියදී එංගලන්තයේ ගෘහස්ත හිංසනය ඉහළට. ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳුරු නීතිය මේ මාස 4 සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳුරු නීතිය අප්‍රේල් මාස 27 සඳුදා අලුයම 5ට ඉවත් කොට රාත්‍රී 8ට යලි පනවඩු ලබන බව අදාළ නිවේදනයේ සඳහන්. එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවසර හිමි වනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කරගනිමින් පමණක් බවටද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. දවසේ පුවත. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම හැර සෙසු සියලු දිස්ත්‍රික්කවල මැයි පළමු වනදා දක්වා ඇඳුරු නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා පමණක් වන බවට ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශයේ ආයතන මැයි 4 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරනු ලබන බවද එම නිවේදනයේ සඳහන්. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර සේවා ස්ථාන එළවලු මාළු සහ සිල්ලර වෙළඳසැල් පවත්වාගෙන යාමට අදාළ නිවේදනය මගින් අවසර ලබා දී තිබෙනවා. කවරෙකු හෝ නිවසින් බැහැරට යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණක් වන අතර එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පාගමනින් ගොස් ළඟා විය හැකි ආසන්නතම වෙළඳසැල පමණක් තෝරාගත යුතුයි. මෙම කාල සීමාව තුළදී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා උවද නිවසින් බැහැරව යාමට අවසර ලැබුණේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව අදාළ නිවේදනයේ සඳහන්. ඒ අනුව සඳුදා දිනවල බැහැරට යාමට හැකිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස අංක 1 හෝ අංක 2 ඇති අයට පමණක් වන අතර සතියේ ඉතිරි දිනවල නිවසින් බැහැරට යාමට ඉඩ ලැබෙන්නේ මේ ආකාරයෙන්. ඒ අනුව අඟහරුවාදා දිනේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස අංක 3 හෝ 4 ඇති පුද්ගලයන්ටත් බදාදා දිනේ නිවසින් බැහැරව යාමට හැකිවන්නේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස අංක 5 හෝ අංක 6 ඇති පුද්ගලයන්ටත් පමණයි. බ්‍රහස්පතින්දා දිනේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස අංක 7 හෝ 8 ඇති පුද්ගලයන්ටත් සිකුරාදා දිනේ හැඳුනුම්පතේ අවසාන අංක ලෙස අංක 9 හෝ 0 ඇති පුද්ගලයන්ටත් නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමි වෙනවා. ඇඳුරු නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනාගතහොත් එම ප්‍රදේශවලට සීමාවන පරිදි දවස පුරා ඇඳුරු නීතිය පැනවීමට ඉඩ ඇති අතර කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇතනම් කවරෙකුට හෝ ඊට ඇතුළු වීම සහ ඉන් පිටව යාම සම්පූර්ණයෙන් තහනම්. පැතිරෙන කොවිඩ්-19 වෛරසයේ ප්‍රභේද 3ක් පවතින බවත් ශ්‍රී ලංකාව අයත් වන්නේ එහි ඒ කාණ්ඩයේ යටතේ වන ප්‍රභේදයට බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. ඔවුන් සොයාගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේද එම කාණ්ඩයටම අයත් වන අතර චීනය අයත් වන්නේ B කාණ්ඩයේ යටතේ වන ප්‍රභේදයට බවයි. මේ අතර අද තවත් කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 435ක් දක්වා ඉහළ ගියා.
COVID-19 ආසාදිත බවට ඊයේ පස්වරු වන විට හඳුනාගැනුණු රෝගීන් 49 දෙනාට අමතරව ඊයේ රාත්‍රියේ වන විට තවත් රෝගීන් 30 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව ඊයේ දින තුල වාර්තා වූ COVID-19 රෝගීන් සංඛ්‍යාව 52ක් දක්වා ඉහළ ගියා. එය වාර්තා වන්නේ මෙරටදී දිනක් තුල වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසයි. ඊයේ දිනේ වාර්තා වූ රෝගීන් 52 දෙනා අතරින් 35 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වීම විශේෂත්වයක්. ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකින් සහ පවුල්වල සමාජිකින් ඇතුළු 4000ක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා. වැලිසර නාවික හමුදා කඳවුරේ පිරිසක් මේ දිනවල නිවාඩු ලබා නිවෙසට ගොස් සිටින අතර ඔවුන් යලි කඳවුර වෙත ගෙනවාගෙන තිබෙනවා. ඔවුන්ගේ පවුල්වල සමාජිකින්ද ස්වයං නිරෝධායනයකට යොමු කෙරුණා. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ගිය සෙබළුන් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් සොයා අදත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. දැන් මෙයා ආවට පස්සේ පවුලේ කවුරුත් ගමන් ගියනට කොහේ විතර මේක ඔක්කොම නෑ බෝලගන්න විතර අපි දන්නවා ගැටලුවක් නෑ නේ. නෑ දැනට ගැටලුවක් නෑ. දැන් පරීක්ෂණ සඳහන් යොමු කරන්නේ තුන මල්ලි 37.5 තුන තියෙනවා. ඔයාලගේ පුතා ලොකු සේවයක් කරපු එක්කෙනෙක්නේ අලිසර කැම්ප් එකේ ඇවිල්ලා ඉවරලා අසනීපුනේ. එයාගේ වැරදි නෙමෙයිනේ. අම්මා අඬන්න දෙන්නේ නැහැ. අපි තාම දන්නේ නැහැ රෝගේ වැළඳිලාද කියලා නේද? අපි යවන්නේ පරීක්ෂාවට. බය වෙන්න එපා අම්මා. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් නිවෙස් කරා රැගෙනමින් සිටි බස් රථයක් පසුගිය 22 වෙනිදා තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළට පැමිණ තිබෙනවා. ඒ අතරතුර බස් රථයේ සිටි සෙබළෙක් තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ දුරකථන අලුත්වැඩියා කරන වෙළඳසැල් දෙකකට ගොස් තිබූ අතර ඔහුට COVID-19 ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශය සඳහන් කළා. අදාළ සෙබලා එම වෙළඳසැලට පැමිණි බවට එහි තිබූ CCTV කැමරාවෙද සටහන් තිබුණේ මේ ආකාරයෙන්. ඒ අනුව එම වෙළඳසැල් දෙකේ සිව් දෙනෙකු සහ තවත් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශය පියවර ගත්තා. මේ අතර COVID-19 ආසාදිත බවට තහවුරු වූ නාවික හමුදා සෙබළෙක් මැදවච්චිය නගරයේ බැංකුවකට පැමිණ ඇති බවට හෙළිවීමත් සමග ඔහු සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ අනුරාධපුර නගරයේ පදිංචි බැංකු සේවකයන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව එම එක් සේවකයෙකු සමග එකම රථයේ ගමන්ගත් තවත් බැංකු සේවකයන් සිව් දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර නිවාඩු ලබා පැමිණි තවත් සෙබළෙකු අනුරාධපුර ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ නවාතැන්ගෙන ඇති අතර අදාළ සෙබළා සහ එහි භික්ෂුන් වහන්සේ 19 නමක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත්තා. ගෝවාන්සලත් මේ ළමයි අසුරු කරානේ මෙතන. ඒකේ ගිහින්දා ගෝවාන්සල පන්සල තුලම ඉන්න එළියට වඩින්න එපා. බලංගොඩ ප්‍රදේශයේ නිවාස 18ක පිරිස් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි නෙල්ලිබෙල සහ හල්පේ ප්‍රදේශවල සෙබළුන් දෙදෙනෙක් අදාළ නිවෙස් වෙත ගොස් ඇති බවට අනාවරණ වීම හේතුවෙන්. මේ අතර රත්නපුර ප්‍රදේශයේ COVID-19 ආසාදිත නාවික හමුදා සෙබලා සිය නිවස බලා පැමිණෙන අතරතුර ගමන්ගත් ත්‍රිරෝද රථ දෙකක රියදුරන් සහ එම පවුල්වල සමාජිකයින් මෙන්ම නාවික හමුදා සෙබලාගේ නිවසයන් ඇතුළු 38 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා. ඒ අතර රත්නපුර පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සහ රත්නපුර රෝහලේ හෙදියක් දවන බව වාර්තා වනවා. නාවික සෙබලාගේ මව අසල නිවාස කිහිපයක් වෙත ගොස් ඇති බැවින් එම පිරිස පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා. මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේද වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 8 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කරනු අතර ඔවුන්ට COVID-19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් PCR පරීක්ෂණයකට යොමු කර ඇත්තේ පසුගියදා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියේදී ස්වයං නිරෝධායනයට යොමු කිරීමෙන් අනතුරුවයි. මේ අතර කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ ප්‍රදේශයේ COVID-19 ආසාදිත 12 වසරේ දැරියක් සහ ඇගේ මව්පියන් අද අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට යොමු කිරීමට පියවර ගත්තා. ඊට අමතරව COVID-19 ආසාදිත බවට තහවුරු වූ සුපිරි වෙළඳසැල් සේවකින් සමග එක්ව සේවය කළ තවත් 30 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ආශ්‍රිත තවත් පුද්ගලයන් රැසකගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණේ එම ප්‍රදේශයෙන් වාර්තා වන COVID-19 ආසාදිත සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන්. මේ වන විට මෙරට ප්‍රදේශයක් තුළ වාර්තා වන වැඩිම කොවිඩ් ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් වන අතර අද පස්වර වන විට එම සංඛ්‍යාව දැක්වුණේ 95ක් ලෙසයි. COVID-19 ආසාදිත බවට තහවුරු කොළඹ මහනගර සභාවට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කැලණිය මාකුල ප්‍රදේශීය පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිබෙනවා. මේ හේතුවෙන් ඔහුගේ පවුලේ සමාජිකින් ඇතුළු 9 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කර ඇති අතර උපදෙස් ලබා දී ඇත්තේ ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසයි. එයාගේ බබාට තාම සුමාන 2යි. නමුත් ඒ දරුවා ගැන අපි හිතන්නේ නැතුව කොළඹ නගරේ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් එයා සේවය කරා ID ස්පිරිතාලේ ඇඩ්මිට් කරලා තියෙනවා දැන් මේ වෙලාවේ. ඊයේ හවස අපි ගෙදර නිවාසියන්ගේ සහ ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් තවත් 5 දෙනෙකුගේ PCR පරීක්ෂණ කළා. ඒ සියල්ලම නෙගටිව් කියලා රිපෝට් ඇවිල්ලා තිනවා. ඒ දැනට දවස් 21ක් අපි ක්වොරන්ටයින් කරලා තියෙනවා. වෙනත් සම්බන්ධතා තිබිලා නැහැ. මොකද බොහොම වගකීමෙන් කටයුතු කරලා තියෙනවා සමාජයත් එක්ක. අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ
මෙම හේතුව නිසා නැගෙනහිර කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ අතර ද සොයිසා කාන්තාරෝහලේදී ගැබිනි කාන්තාවක් COVID-19 ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකින් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. රෝහල අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දිනී මහත්මිය සඳහන් කළේ අදාළ කාන්තාවගේ දරුවා ප්‍රසූතියදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි. කාන්තාව හදිසි තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර දරු ප්‍රසූතියට පෙර COVID-19 පරීක්ෂාවක් සිදු කිරීමට හැකියාවක් ලැබී නැහැ. ඇයට COVID-19 ආසාදිත බවට තහවුරු වී ඇත්තේ දරු ප්‍රසූතියෙන් අනතුරුව සිදු කළ පරීක්ෂාවේදී. මේ අතර ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොරෝනා වෛරසය පිළිබඳ නව සොයාගැනීමක් සිදු කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පරීක්ෂණ මධ්‍යස්ථානයේ පරීක්ෂකින් පිරිසක් සමත්ව තිබෙනවා. එම ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ පෙන්වා දෙන්නේ ලංකාවේ පැතිර යන්නේ COVID-19 රෝගී ඒකාණ්ඩයට අයත් වෛරසයක් බවයි. මෙරට COVID-19 වෛරසයට ගොදුරු රෝගීන් තුලින් වෛරසයේ ප්‍රභේද 4ක් සොයා ගැනීමට මෙම විද්‍යාඥයින් සමත්ව තිබෙනවා. ලෝකයේ COVID-19 වෛරස ප්‍රභේද 3ක් තිබෙනවා. ඒකෙන් ලංකාවේ ව්‍යාප්ත වෙලා තිබෙන්නේ වුහාන් වල තිබෙන ප්‍රභේදයවත් යුරෝපයේ තියෙන ප්‍රභේදයවත් නෙමෙයි. ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රභේදයට තමයි ලංකාවේ ප්‍රභේදයේ වැඩි නෑදෑකමක් පවතින්නේ කියලයි මේ පරීක්ෂණයෙන් කියවෙන්නේ. දකුණු ආසියාවේම තිබිච්ච විද්‍යාගාර වලින් මේ COVID-19 රෝගීන් හසු කර ගැනීම සඳහා RT-PCR කියන real time PCR පරීක්ෂණ සිදු කරපු ප්‍රධාන විද්‍යාගාරයක් වුණේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ඩෙංගු පරීක්ෂණ මධ්‍යස්ථානයේ තිබිච්ච විද්‍යාගාරය. ශ්‍රී ලංකාවේ සොයාගත් මුල්ම රෝගියා සොයාගත්තේ අපේ විද්‍යාගාර වලින්. මේ අතර මෙරටින් පළමු COVID-19 ආසාදිතයා වාර්තා වීමේ සිට ගත වූ දින 46ක කාලය තුල ආසාදිතයින් වාර්තා වන්නේ මේ ආකාරයෙන්. ඉන් 116 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර තවත් 297 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෙරට COVID-19 හඳුනා ගැනීමට ක්‍රියාත්මක PCR පරීක්ෂණ පෞද්ගලික අංශයට ලබා දීම සම්බන්ධයෙන් පැහැදිලි සැකයක් මතුවන බවට රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ ඊයේ එළ කළ චෝදනාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා අද පිළිතුරු ලබා දුන්නා. පෞද්ගලික අංශයට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අපි එක්තරා තද මතයක හිටියේ. එසේ කරේ ජනතාව කෙලින්ම ඇවිල්ලා පරීක්ෂණ කර ගැනීමේදී මහජන සෞඛ්‍ය ක්‍රියාන්විතයට යම් පාඩුවක් වෙයි කියන පදනම උඩ. නමුත් අද තියෙන තත්ත්වයේ අනුව විශාල වශයෙන් අපිට අවශ්‍ය වෙනවා නම් පරීක්ෂා කරන්න අපේ රටේ තියෙන සියලුම ශක්‍යතාවයන් ඒට යෙදිය යුතුයි. දැනට මුල් ඒරියාව රෝහලේ තනාගෙන යනු ලබනවා නව පරීක්ෂණාගාරයක්. දිනකට පරීක්ෂණ 1000ක් ඒ පරීක්ෂණාගාරයෙන් පමණක් කිරීමේ හැකියාව තියෙනවා. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ PCR පරීක්ෂණ සිදු කිරීම නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් රට තුළ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවටයි. අපි ඊටාම පැහැදිලිව කියනවා මධ්‍යම මට්ටමේ සම්බන්ධීකරණයක් සිද්ධ විය යුතුයි. සමහර රසායනාගාරවල වැඩිපුර පරීක්ෂණ කරනවා. නමුත් තවත් සමහර රසායනාගාරවල PCR මැෂින් දීලා තිබුණාට ඒ තැන් වලින් පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැහැ. රත්නපුරේ ශික්ෂණ රෝහලේ මේ පහුගිය කාලය තුලම පරීක්ෂණ 106 සිද්ධ වෙලා තියෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ සමස්ත කාලය තුලම පරීක්ෂණ 41යි කරලා තියෙන්නේ. අපි මේක මෙච්චර අවධානය කරන්නේ පරීක්ෂණ කිරීමකින් තොරව අපිට ගොඩ එන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහුගිය කාලය තුල කිව්වා Tamanට 1500ක කැපැසිටි එකක් තියෙන දවසට කරන්න කියලා. ඊයේ පෙරේද වෙනකොට නැවත කිව්වා පෞද්ගලික අංශයේ 400කුත් එක්ක 1000ක් වගේ තමයි කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ වගේ පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කරන්න එපා. ඊයේ දවසේ මට වාර්තා වෙනවා වෛරස් එක සාම්පල් ගත්ත තැන ඉඳලා මාධ්‍යයක දාලා තමයි ලැබ් එකට අරන් එන්න ඕන. ඒ වල ඉදිරි දවස් කිහිපය ඇතුළත උග්‍ර හිඟයක් ඇති වෙනවා. දැන් මේක ජනාධිපතිතුමාට මේ වෙනකන් දැනුම් දීලා තියෙනවා. පහුගිය රාජසේන රත්න යුගයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරක්ගෙන හිටපු අවතාර තමයි ආයෙ එලි බහලා. ඒතකොට ඒ අය පරීක්ෂණ කමිටු වලටත්පත් වෙනවා. ඒතකොට මේ පරීක්ෂණ කමිටු වල වාර්තා දෙනකොට ඒ මත පදනම් වෙලා නම් රජය තීන්දුව తీරන ගන්නේ. රට ඉස්සරහට නෙමෙයි පිටිපස්සට තමයි ගමන් කරන්නේ. මෙරට පළමු COVID-19 ආසාදිතයා වාර්තා වීමේ සිට ආසාදිතයින් ගණන 100 සීමාව පසු කිරීමට දින 14ක් ගත වී ඇති අතර රෝගීන් ගණන 200 සීමාව පසු කිරීම සඳහා දින 19ක් ගත වුණා. කෙසේ වෙතත් රෝගීන් 300 සීමාව පසු කිරීම සඳහා ගත වූයේ දින 8ක් පමණයි. මෙරට COVID-19 රෝගීන් සංඛ්‍යාව අද 400 සීමාව පසු කළේ 300 සීමාව පසු කර දින 4ක් තුල වීම විශේෂත්වයක්. අපේ රටේ ඉතාමත් හොඳින් රෝගේ කළමනාකරණය කරගෙන රෝගීන් හඳුනාගෙන වෙන් කර තබාගත් හින්දාම පළවෙනි රෝගීන් 100 දෙනා හම්බ වෙන්නේ දවස් 54ක් ගියාම. නමුත් දෙවෙනි රෝගීන් 100 දෙනා හම්බ වෙන්න ගත වෙලා තියෙන දවස් 19යි. තුන්වෙනි රෝගීන් 100 දෙනා වාර්තා වෙන්න ගත වෙන්නේ දවස් 8යි. හතරවෙනි රෝගීන් 100 දෙනා දවස් 4ක් ඇතුළත හම්බ වෙලා තියෙනවා. රෝගය භයානක විදිහට සමාජගත වෙන්න ඉඩ තියෙනවා මේ විදිහට ගියොත් එහෙම. මේ අතර COVID-19 රෝගීන් ගුවනින් රැගෙන යා හැකි වන පරිදි ගුවන් යානයක් ප්‍රතිසංස්කරණය කිරීමට ගුවන් හමුදාව පියවරගෙන තිබෙනවා.
දිවයින පුරා ඉන්ද්‍රිය නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එය උල්ලංඝනය කළ පුද්ගලයන් 37,000කට අධික පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ සිය නියමිත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මේ මාස 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ පමණක් ඇඳුරු නීතිය කඩ කළ පුද්ගලයන් 681 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. ඒ අනුව මේ වන විට ඇඳුරු නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 37355 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙනුණු රථවාහන සංඛ්‍යාව 9561ක්. ඇඳුරු නීතිය කඩ කරනන් සහ සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුගමනය නොකරමින් ප්‍රවාහන කටයුතු සිදු කරන පිරිසවා දැඩිව අවවාද කිරීමට විවිධ ප්‍රදේශවලදී අදත් පොලිසිය ඇතුළු ආරක්ෂකාංශ කටයුතු කළා. මේ අතර පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී ඇඳුරු නීති බලපත්‍ර නොමැතිව මෝටර රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් පරීක්ෂා කිරීමේදී එහි රිදුරා පොලිසිය රාජකාරියට බලපෑම් කළේ මේ ආකාරයෙන්. මේ වගේ විස්තර මුකුත් නැහැ. 4 දිනක්ම ඇවිල්ලා කර්ෆියු පාස් එකකුත් මුකුත් නැහැ. ඒ නිසා මේ පිළියන්දල පොලිසියට බාර දෙනවා. අනේ යන්න ඇඳුරු නීති උල්ලංඝනය කරමින් ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටමින් රාගම සිට මාතර ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු මාතර මාලිම්බඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැවත නැවත ජනතාවට දැනුම් දෙන්න ඕනේ වැදගත්ම කාරණයක් තියෙනවා. දැන් හැම දිනෙකම බලාපොරොත්තු වෙනවා මේ ඇඳිරි නීතිය ඉවර වෙන්නේ කවදද? ඉතින් ඒකට ජනතාව විසින්ම තමයි තීරණය කරන්න ඕනේ කාරණේ. ඒ නිසා ඔබ යම් කැපකිරීමක් කරන්න ඕනේ. නිවස තුලටම වෙලා රැඳී ඉන්න ඕනේ. විශේෂයෙන්ම අපිට තොරතුරු ලැබිලා තියෙනවා. සමහර පුද්ගලයන් විසින් එක් දිස්ත්‍රික්කයක සිට තව දිස්ත්‍රික්කයකට ව්‍යාජ ආකාරයෙන් මාරුවන බවට අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ ප්‍රදේශයේ කාලයක් පදිංචිව නැතිව හිටපු කෙනෙක් නැවත ඔබ ප්‍රදේශයට පැමිණලා ඉන්නවා නම් සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙන්න. හෙම්මාතගම නගරයේදී මුව ආවර නොපැළඳි පුද්ගලයෙකුගේ දර්ශන ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එම පුද්ගලයා ප්‍රාදේශීය වාර්තාකරුවට බාධා කළේ මේ ආකාරයෙන්. මාක්ස් දාලා හිටියේ නෑ. අනුව යන්න. මේ පාර්ටි වනේ වීඩියෝ කරන්න. මේ වීඩියෝ කරන්න එපා අපමාව. ඔබතුමා මාක්ස් දාගෙන හිටියේ නෑනේ මේ කැමරා කරනකොට ඔබතුමා මාක්ස් එක දාන්න ගත්තේ අපි කියන්නේ මේ අනික් මිනිස්සුන්ගේ ආරක්ෂාවට. ඔබතුමා මාක්ස් දාන්න නැතුවනේ කතා කරන්නේ. දැන් මානවද අනික් කට්ටිය දාගෙන ඉන්නේ. ඔව් දැන් එකක් ගන්න ඕනේ එකම දාගෙන ඉන්න බෑනේ ගොඩක්. මාධ්‍යෙන් දැනුවත් කරනකොට සෞඛ්‍ය ආරක්ෂා වෙන්න කියලා බෑග් එක දාගෙන ගිහලා හරියන්නේ නැහැ. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ විසින් කෙරවලපිටිය කසලකන්ද පාමුල මහා පරිමාණව ක්‍රියාත්මක කරමින් තිබූ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාකාරයක් වටලීමට ඊයේ පියවර ගත්තා. එහි තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 700ක්, ගෝඩා ලීටර් 5000ක්, බැරල් 25ක් ඇතුළු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්න උපකරණ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මොරටුව තෙලවල උතුර සහ දකුණ ග්‍රාම සේවා වසම්වල ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම ක්‍රියාත්මක කරනු අතර විශාල පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව ජනතාව චෝදනා කළා. එම කටයුතු මෙහෙයවීම සඳහා ගුවන් හමුදා සමාජිකින් යොදවා තිබුණා. දැන් කියන තෙලවල උතුරට දෙන්නේ නැහැ. අත්තනි මඩුවකට දෙන්නේ නැහැ. ඡන්දවලට එයිනේ කට්ටිය. පාමුදාවින් වස්ස කුටි ගන්න ඕනේ නෑද? මේ හාන්න. ඒගොල්ලෝ මුදේ ළමයි නේද ඉතින් මෙතන අපේ බෝල් දන්නේ නෙවෙයිනේ. මෙතන අපි ඒක වැඩේ කරන්න ඉතින්. පවතින තත්ත්වය හමුවේ පීඩාවටපත් මහරගම නගර සභා බල ප්‍රදේශීය ජනතාවට සහන සැලසීම සඳහා පොදු අරමුදලෙන් වෙන් කරන ලද රුපියල් ලක්ෂ 75ක මුදල් නිසි ක්‍රමවේදයකට අනුමත කර ගැනීමට ලේකම්වරයා අසමත් වූ බවට නාගරික මන්ත්‍රීවරයෙකු චෝදනා කිරීමත් සමග ඊයේ පැවති මාසික මහසභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය නියමිත ගුවන් ගමන් తాවකාලිකව අත්හිටුවීම මැයි මාස 15 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ දිවයින පුරා ක්‍රියාත්මක උපකාරක පන්ති කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ පිළියන්දල මත්ස්‍ය වෙළෙන්දා පැමිණීම හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය දින 3කට පසු අද යලි විවෘත කෙරුණා. කෙසේ වෙතත් අද දිනේදී වෙළෙන්දන්ගේ මෙන්ම පාරිභෝගිකයින්ගේ පැමිණීමද යම් අඩුවක් පැවති අතර ක්‍රියාත්මක කෙරුණේද තොග වෙළඳාම පමණයි. මෙහිදී සෞඛ්‍ය උපදෙස් නොතකූ පුද්ගලයින්ට පොලිසිය අවවාද කරන ආකාරයද දක්නට ලැබුණා. කඩේ වහනවා තමුල්ලට මුදලාට බැයින මේ දේ කරගන්න කඩේ වහලා දාන්න. ගෝලිය හදාගන්නත් බැයින මුදලාට තේ කරන්න බැයින මොකද මේක මුළු සමාජයටම දෙන්න බෑනේ. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමාන තත්ත්වය සම්බන්ධින් වූ සාකච්ඡාවක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කොළඹ දිසා බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. පොලිසියත් පාලක සභාවත් තීන්දුවක් කරන් තිබෙනවා. ගෙන්ගෙට ගොස් විකුණන වෙළඳුන් යනාදියට ජංගම වෙළඳුන්ට කුඩා තොග ලබා ගැනීම සඳහා පෙරවරු 7 සිට 12 දක්වා වෙළඳපොළ විවෘත කරන්න අලුතෙන්. ඊට පසුව පස්වරු 2 සිට රාත්‍රී 12 දක්වා විශාල තොග හුවමාරුව සඳහා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අඛණ්ඩව විවෘත වෙලා පවතිනවා. මාළු වෙළඳ සැලෙත් ඇති වෙලා තිබෙන තත්ත්වය තුල ඩග්ලස් දේවානන්ද දීවර අමාත්‍යතුමා එකඟ වෙලා තියෙනවා. මේ ආර්ථික මධ්‍යස්ථානවල දීවර සංස්ථාවේ මාළු තොග හුවමාරුව ආරම්භ කරන්න. ඊළඟ සතිය වන විට දීවර සංස්ථාව විසින් මාළු තොග හුවමාරුවත් මේ ආර්ථික මධ්‍යස්ථාන හරහා කරන්නට බලාපොරොත්තු වෙනවා. බස්සාහිර පළාත දැඩි අවධානය කලාපයක් ලෙස නම් කරලා තියෙන නිසා දඹුල්ල සහ වෙනත් ප්‍රදේශවලින් මෙම ස්ථානට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එන ඒ ලොරි රථවල රියදුරු මහතුරු සහ අනිකුත් සේවක මහතුරුන් මෙම ස්ථානයේ සහ පැමිණීමෙන් පසුව එයා ඊටම ආරක්ෂිත ලෙස සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත අනුගමනය කරලා හැසිරිය යුතු ආකාරයත් මේ ස්ථානයෙන් එළවලු රැගෙන යාමට මෙන්න අනිකුත් ව්‍යාපාරික මහතුරුන් මේ වෛරසයේ ව්‍යාප්තිය සඳහා කිසිම ආකාරයක හෝමාරුවක් සඳහා කටයුතු නොවන පරිදි හැසිරීම ඇති වැදගත්කමත් ඒ සම්බන්ධ සොයා බැලීමකුත් තමයි අද දවසේ කරේ. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලෝ පුරා සිදුව ඇති සමස්ත පුද්ගල මරණ ගණන ලක්ෂ 2කට ආසන්න වී තිබෙනවා. මේ වන විට ලොව රටවල් රැසකින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 28කට අධිකයි. මේ අතර ලොව බොහෝ රාජ්‍යයන් වෛරසයේ ව්‍යාප්තිය පාලනයට රාජ්‍යයන් මුළුමනින්ම වසා දමා ඇති පසුබිමක බ්‍රිතාන්‍යයේ ගෘහස්ත හිංසනය ඉහළ ගොස් ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කළා. ගත වූ පැය 24 තුළ පමණක් ලොව පුරා රටවල් රැසකින් වාර්තා වූ නව COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 1,50,000කට අධිකයි. ඊයේ දිනේදී ඇමරිකාවෙන් ආසාදිතයින් 38,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. එරට සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 52,193ක් දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ මරණ 1,959 වාර්තා වීමත් සමගින්. අවස්ථාවන් රැසකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් හේතුවෙන් සමාජයේ දැඩි කතාබහට ලක් වී සිටින ජනපති ට්‍රම්ප් විසබීජනාශක දියර ශරීරයට එන්නත් කර ගැනීමෙන් වෛරසයෙන් වැළකී සිටිය හැකි බවට ඊයේ සිදු කළ ප්‍රකාශය ලොව ප්‍රමුඛ පෙළේ විසබීජනාශක දියර නිෂ්පාදන සමාගම් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ විසබීජනාශක දියර පානීය හෝ එන්නත් කර ගැනීම මගින් මාරාන්තික ප්‍රතිඵල අත්විය හැකි බවයි. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් අද පැවසුවේ තමන් ඊයේ සිදු කළ එම ප්‍රකාශය හාස්‍ය රසය උත්පාදනය කිරීමට පමණක් කරන ලද්දක් බවයි. Disinfectant on the inside. That was done in the form of a sarcastic question to the reporters. But you were asking your medical experts to look into it. Were you being sarcastic with them? No. See the disinfectant injection inside, or interesting to check that. Sounds interesting. දවල මන්දිරයේ දෛනිකව COVID-19 මර්ධන ප්‍රවෘත්ති සාකච්ඡාවට ජනපති ට්‍රම්ප් අද සහභාගී වුවද ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන්ට අවසර හිමි නොවූ අතර ඊට සහභාගී වූ CNN ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදීන් හට පසුපස අසුන් වෙන්කොට තිබීම ජාත්‍යන්තර මාධ්‍යන් රැසකගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. චීනයට දිගින් දිගටම චෝදනා එල්ල කරන ඇමරිකානු ජනාධිපතිවරයා COVID-19 සම්බන්ධයෙන් ඇමරිකාව සිදු කරන පරීක්ෂණයන්හි දත්ත චීනය තම රටේ පරිගණක ජාල තුළට ඇතුළු වී සොරකම් කිරීමේ උත්සාහයක නිරත වන බවට අද තවත් චෝදනාවක් සිදු කළා. ගත වූ පැය 24 තුළ යුරෝපා කලාපයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වූයේ බ්‍රිතාන්‍යයෙන්. ඒ පුද්ගල මරණ 768ක්. වෛරසයේ ව්‍යාප්තිය පාලනයට බ්‍රිතාන්‍ය වසා දමා ඇති පසුබිමක එරට ගෘහස්ත හිංසනයේ ඉහළ ගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ගෘහස්ත හිංසන චෝදනා යටතේ එරට 4000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. යුරෝපා කලාපයේ වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් වූ ඉතාලියේ COVID-19 වෛරස ආසාදිතයින්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් 150 දෙනෙකුද වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අසල්වැසි ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 1408 දෙනෙකු වාර්තා වූ අතර නව මරණ 59ක්ද සිදුව තිබෙනවා. එරට ಭಾರತೀಯ ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර කුෂවහා එරට තබ්ලිග්හි ජමාතේ ඉස්ලාම් සංවිධානයේ දේශනයකට සහභාගී වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන පුද්ගලයන් හට පෞද්ගලික ධනෙන් රුපියල් 11000 බැගින් මුදල් ප්‍රදානය කරන බව අද නිවේදනය කර සිටියා. ඒ අදාළ ඉස්ලාමීය සංවිධානයේ දේශනයන්ට සහභාගී වූ බොහෝ පිරිසක් COVID-19 ආසාදිතයින් බවට වාර්තා වීමත් සමගයි. රාමසාන් උපවාස සමයේ ඉස්ලාම් දේවස්ථාන විවෘත කර තැබීමට පාකිස්තාන් රජය පියවරගෙන තිබුණත එළඹෙන මේ මාසය වනතෙක් රට වසා දැමීම සඳහා අද පියවර ගත්තා. මේ බ්‍රිතාන්‍යයේ ආහාර පාන නිවෙස්වලට බෙදා දීම සඳහා රොබෝ යන්ත්‍ර භාවිතයට ගන්නා අයුරුයි. මෙතර බ්‍රිතාන්‍යයේ හෙදියන් ලෙස සේවය කළ නියුන් සහෝදරයන් දෙදෙනෙකුද මාරාන්තික වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. COVID-19 වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රට වසා දම ඇති ස්විට්සර්ලන්තයේ වැසියන් පිරිසක් කාලුගුණික විපර්යාසවලට එරෙහිව පුද්ගලයන් සහභාගී නොවී පාවහන් පමණක් පෙළගස්වමින් මෙලෙස විරෝධතාවයක නිරත වුණා. මෙතර COVID-19 ගෝලීය වසංගත තත්ත්වයක් සමග ඉන්දියාවේ මුම්බයි නුවර සිට වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 163 දෙනෙකු අසුරුවේ දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 144 දරන විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි අදාළ සිසුන් පිරිස ගුවන් තොටුපළේදී විස බීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුවා. ජයල සුදුවැල්ල ප්‍රදේශයේ සුනකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අංශ පවසනවා. එම අංශ අවධාරණය කරන්නේ සතුන්ට COVID-19 වෛරසය ආසාදනය වී ඇත් යන පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණද මෙරට තුළ නොමැති බවයි. රටපුරා COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග මෙවන විට ජයල ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයන් 15ක් සොයාගෙන අතර ඉන් ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වූයේ ජයල සුදුවැල්ල ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ සුනකයෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට වූ පුවතක් අද සමාජ මාධ්‍යයේ සංසරණය වුණා. කෙසේ වෙතත් එම පුවත පිළිබඳව අප අදාළ බලධාරීන්ගෙන් විමසීමක් කළා. දැන් ලෝකෙම එක සිද්ධියයි වාර්තා වෙලා තියෙන්නේ බල්ලෙකුයි වෛරස් එක හඳුනාගෙන තියෙනවා. දැන් මේක කොහොමදවත් වෙන්න බැරි නිසා ඒක අපි පරීක්ෂා කිරීමකට යන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. මේ දවස්වල වසංගතාකාරයෙන් පැතිරලා යන බල්ලෝ අතර රෝගයක් ඩිස්ටෙම්පර් කියන රෝගය. ඒකෙදි කැන්සර් සහ නියුමෝනියා ওই ලක්ෂණ ඔක්කොම පෙන්වනවා. ඒක නිසා මේ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයි. තමන්ගේ සතුන් ගැන අනවශ්‍ය බලයක් බීතිකාවක් ඇති කරගන්න එපා. ලංකාවේ සතුන්ට කොරෝනා පැතිරලා තියෙනවා කියලා.